සුබ දවසක් සියලුම දෙනාටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ කොටසක්. දුෂ්ටාවිතාවය පාඩමේ පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ දුෂ්ටාවිතාවයේ කොටසේ මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ මේ 2000 ඉඳන් 2010 දක්වා ඇවිල්ලා තියෙන පසුගිය විභාග ගැටලු. ඉතින් මේක බලන්න කලින් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම කරලා ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එක බලලා අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකෙන් කරා 2000 ඉඳන් 2010 වෙනකම් ඇවිල්ලා තියෙන ප්‍රත්‍යක්ෂතාවයේ සම්බන්ධ බහුවර්ණ ටික. 2000 සිට 2010 දක්වා ඇවිල්ලා තියෙන ප්‍රත්‍යක්ෂතාවයේ බහුවර්ණ ගැටලු. මම මේවල රචනා ප්‍රශ්න ඉදිරියේදී වීඩියෝ උත්සාහ කරනවා. ඒකම අනිත් පාඩම් වලත් බහුවර්ණ ස්ට්‍රක්චර් SS ටිකක් මම වීඩියෝ උත්සාහ සම්පූර්ණ කරන්නම්. හරි. හොඳයි. දැන් අපිට මේ දුෂ්ටාවිතාවයේ කොටසේ හරිද? ප්‍රශ්න වලට වැදගත් බහුවර්ණ කරද්දී මේකේ සිද්ධාන්ත ටික ඉතාමත් වැදගත්. මම පොඩ්ඩක් මේක සමීකරණ ටික මතක් කරන්නම්. හරිද? අපි මේකේ කතා කරා නේද මේ දුෂ්ටාවී තරලයක් තුල කිසියම් වස්තුවක් ගමන් කරද්දී. හරිද? දැන් හිතන්න මේ වගේ තරලයක් තුල අපි මොකක් හරි වස්තුවක් අතහැරියොත් මම දැන් ඔප්පු කරන්න යන්නේ මේක සිද්ධාන්තවල කරලා තියෙන්නේ. මම සමීකරණ ගන්න හදන්නේ. මේක නිශ්චලතාවයෙන් අතහැරියා නම් මේ තරලයේ ගණන්තය ρ වස්තුවේ ගණන්තය සිග්මා. හරිද? මෙයාගේ බල ගත්තොත් බර තියෙනවා පහළට mg අරය r. එතකොට උඩුකුරු තෙරපුම් බලය ඉහළට u, දුෂ්ටාවී බලය යන දිශාවට ප්‍රතිවිරුද්ධව f. දැන් දුෂ්ටාවී දැන් මෙයා යන ප්‍රවේගය කිසියම් මොහොතක v තරණයක් තියෙනවනේ කිසියම් මොහොතක තරණය a කොහොම ගන්න පුළුවන් අපිට. හරිද? එතකොට මෙයාගේ වස්තුවේ අපිට ලියුව හැකි මේ දුෂ්ටාවී බලයනේ. ගෝලීය වස්තුවක් දුෂ්ටාවී තරලයක් තුල යද්දී දුෂ්ටාවීතා සංගුණක ඊට ඒ ගෝලයේ මත ඇතිවන දුෂ්ටාවී බලය ස්ටොක් සමීකරණයෙන් ලියුවේ හැකි 6i5 ගෝලයේ අරය දුෂ්ටාවී සංගුණකයේ තරලයේ සහ යන ප්‍රවේගයේ වෙලාවේ. ඕකේ එක. උඩුකුරු තෙරපුම් බලය ලියන්න ඕගොල්ලෝ දන්නවා. විස්ථාපිත තරල පරිමාව වතාවක් ද්‍රව්‍ය ඝනත්වය වතාවක් g වස්තුවේ බර ලියද්දී ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණයෙන් වැඩි කරන්න ස්කන්ධ ලියන්නේ පරිමාව වතාවක් වස්තුවේ ඝනත්වය. ඒක පුළුවන් නේ. දැන් මෙහෙම මෙයා අතහැරියාම නිශ්චලතාවයෙන් හරිද මුලින්ම සංප්‍රයුක්ත බලය කොහොම සංප්‍රයුක්ත බලය පහළ තියෙන්නේ mg විශාලයිනේ මේ දෙක එකතු වුණාට අතරින්දි මෙයා බිඳුවයි දුෂ්ටාවී බලය නිශ්චලතාවයෙන් b බිඳුව නම් දුෂ්ටාවී බලය බිඳුවයි පහළට යන්න යන දුෂ්ටාවී බලය වැඩි වෙනවා ඒක සංප්‍රයුක්ත බලය ටික ටික අඩු වෙනවා පහළට යන්න යන තරණය අඩු වෙනවා කිසියම් මොහොතක මේ බල දෙකේ එකතුව මෙයාට සමාන වෙනවා සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා එතකොට ඒ වෙලාවේ තියෙන ප්‍රවේගයෙන් වස්තුව යන්න ගන්නවා ඉතින් මෙයාගේ අපි ඇඳුම් කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය වෙන පස්තාරය සිද්ධාන්ත වලත් මේක මම ඇඳලා දිනවා මේ වගේ ප්‍රවේගي වැඩි වෙලා ඊට පස්සේ නියතාගයකට එනවා මේ නියතාගය තමයි උපරිම ප්‍රවේගයේ වස්තුව එළවෙන ආන්ත ප්‍රවේගය හරිද ඊට පස්සේ මෙතන අපිට තව වැදගත් මේ අර ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ගත්ත මොහොතේදී අතාරින් තමයි තරණයේ උපරිම සම්ප්‍රයුක්ත බලය වැඩිමනේ තරණයේ ටික අඩු වෙලා තරණයක් තියෙනවා කියන්නේ පොඩි හරි වේගය වැඩි වෙනවා අර වේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා තරණය අඩු වෙනවා කියන්නේ අඩු වෙලා අන්තිමට සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. ඔතනින් පස්සේ තමයි ආන්ත ප්‍රවේගයට එන්නේ. නේ? ආන්ත ප්‍රවේගයට ඇවිල්ලා ඒ ප්‍රවේගයෙන් දිගටම යනවා. අර ආන්ත ප්‍රවේගයෙන් යද්දී ආන්ත ප්‍රවේගය අපි ගමු මොකක් හරි v0 කියලා. හරි ඒ වෙලාවේ. එතකොට බල සමාන වෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ඉහළට බල සමාන කරන්න පහළට බල වලට. නේ? f ලියුව හැකි එතකොට 6i5 ටක්කලවමු 6i5 r ඊට ආන්ත ප්‍රවේගය v0. දැන් උඩුකුරු තෙරපුම් බලය මෙයාගේ පරිමාව 3න් 4යි 5r ගණය ද්‍රවයේ ඝනත්වය පදාවක් ගුරුත්වාකර්ෂණය v ρ g සමානයි බර ස්කන්ධේ ලියන්න පුළුවන් පරිමාව 3න් 4යි 5r ගණය වස්තුවේ ඝනත්වය මෙන්න ස්කන්ධේ පරිමාවතාවක් ඝනත්වය g ඔතනින් ඔයගොල්ලන්ට මේක සුළු කරලා මම සුළු කරන්න යන්නේ නැහැ අර සුළු කරලා ඔතනින් ගන්න පුළුවන් මේ ආන්ත ප්‍රවේග සහ සම්බන්ධය. ඊට වැදගත් ඔය සම්බන්ධය එක්සීව් කරද්දී මතක තියෙන තරමට හොඳයි. නැත්නම් කඩලා ඔප්පු කරලා ගන්න වෙනවා. මේකේ ඔයගොල්ලෝ ආන්ත ප්‍රවේග උක්ත කරොත් මොකක්ද වෙන්නේ? හරි 9න් 2යි r වර්ගයට ඊට. හරිද? වතාවක් මෙතන g ගුරුත්වාකර්ෂණේ නැත්නම් අපි පස්සෙන් ලියුවත් කමක් නැහැ. කොහොම ලියුවත් වතාවක් මෙතන එන්නේ සිග්මා ඍණ ρ වස්තුවේ ඝනත්වය ඍණ ද්‍රවයේ ඝනත්වය තරලයේ ඝනත්වය වතාවක් g මෙන්න මේක තමයි වැදගත් සම්බන්ධය අර වස්තුව ලබා ගන්න උපරිම ප්‍රවේගය සඳහා සම්බන්ධය ඊට පස්සේ ওই ප්‍රවේගයෙන් තමයි දිගටම යන්නේ දැන් මේ මම කතා කරන්නේ වස්තුවේ ඝනත්වයේ වැඩි තරලයේ ඝනත්වයට වඩා එතකොට පහළට යනවානේ දැන් යකඩ ගෝලයක් වගේ අතහැරියොත් ජලය තුල පහළට යන්නේ ටෙනිස් ගෝලයක් අපි නැත්නම් ප්ලාස්ටික් ගෝලයක්
ප්ලාස්ටික් බෝලයක් අතහැරියොත් පහළ යන්නේ නැහැ. ප්ලාස්ටික් බෝලය ජලය තුල පහළ තියලා අතහැරියොත් උඩට එන්න ගන්නවා. එතකොට මේ ආන්ත්‍ර ප්‍රවේගයේ ඒත් එනවා. උඩට එද්දි මොකද වෙන්නේ? බර බොහොමත් පහළට උඩුකුරු දෙරුම් බලය ඉහළට මෙයා දැන් උඩට එද්දී දුෂ්‍රාවී බලය F කියන එක 6.5 r θ v වලින් එන එකනේ. ප්‍රවේග v1 මොහොතක ඒකත් පහළට උඩට නෙන්නේ. පහළට තමයි එතකොට ඒ කියන්නේ යන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි දුෂ්‍රාවී බලය ඇති වෙන්නේ. ඉතින් ඔතනත් අර නිශ්චලතාවයෙන් පටන් අරන් උඩට එන්න වේගය වැඩි වෙලා මේ බල සමාන වුණාම කියන්නේ u සමානයි mg ධනයට. එතකොට අපිට ආන්ත ප්‍රවේගයට එනවා. උපරිම ප්‍රවේගයට එනවා. ඒ ප්‍රවේගයෙන් තමයි ඊට පස්සේ උඩට එනකන් එන්නේ. එතකොට මේ සමීකරණය ඔප්පු කරොත් එන්නේ ඔය වගේ වෙලාවක 9න් 2යි r වර්ග ඊට මෙන්න මෙතන ඝනත්ව දෙක මාරු වෙනවා. දැන් මේකේ වෙන්නේ ද්‍රව්‍ය ඝනත්වය වැඩිනේ. රෝ ඍණ සිග්මා වෙනවා. වතාවක් c. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි ඊට පස්සේ මතකද අර තිරස් කේශික නලයක් වගේ හරස්කඩ වර්ගඵලයේ අඩු නලයක් දිගේ ද්‍රවයක් ගලා යන ශ්‍රීකතාවයේ සමීකරණය පොයිසෙල් සමීකරණය ඒකත් වැදගත් නේ. මේ වගේ අපි ගත්තොත් L දිග හරිද? අභ්‍යන්තරාරය R දිග L නේද? එතකොට මෙයාගේ තුලින් තිරස් නලය තුලින් දුෂ්‍රාවී තරලයක් ගලා යන ශ්‍රීකතාවය q dot නම් තප්පරයකට ගලා යන තරල පරිමාව. මේකට අපි ලිව්ව හැකි මතකද phi 8 වතාවක් නලයේ අභ්‍යන්තරාරයේ 4 වෙනි බලය. බෙදීම දුෂ්‍රාවීතා සංගුණකේ. වතාවක් පීඩනාන්තරය මේ නලයේ දෙකලවර අපි සලකන දිගෙහි පීඩනාන්තරය. බෙදන්න ඒ දිගයි. ඩෙල්ටා. හරි මේකට අපි ගත්තේ පොයිසෙල් සමීකරණය නේ. phi 8 වතාවක් r 4 ඊට වතාවක් ඩෙල්ටා p ඩෙල්ටා. ඕකත් අපිට වැදගත්. ඊට පස්සේ ඔන්න මේක ලිව්ව හැකි මේ තරල පරිමාශීකතාවය ලිව්ව හැකිනේ. තරලේ යන වේගය කිසියම් තැනක එතන හරස්කඩ වර්ගඵලයේ a නම් මතකද q සමානයි av නේ q සමානයි av ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ v කියන්නේ තරල පරිමා මේ තත්පරයේදී කියන්නේ ප්‍රවේගය q කියන්නේ තරල පරිමාශීකතාවේ තරලයක් යද්දී මේක අපි යාන්ත්‍රික විද්‍යාවේ කතා කරන්නේ බර්ලි ප්‍රමේයත් එක්කනේ හරිද තරලයක් යද්දී කිසියම් බටයක් දිගේ එතන හරස්කඩ වර්ගඵලයේ a නම් එතනින් තරලය යන ප්‍රවේගය v නම් මේ දෙකේ ගුණිතයෙන් එන්නේ තත්පරයකට යන තරල පරිමාව. මේකම තමයි එන්නේ. ඉතින් මේ දකුණු පැත්තයි සමාන කරන්නත් පුළුවන්. සමාන රචනා ගණන් හදද්දි මම පාඩමෙත් ගණන් හැදුවා. මේ දෙක සමාන කරලා හැදුවේ හැකි. හරි. එහෙම නැත්නම් අපි හිතමුකෝ t කාලයකදී ගිය තරල පරිමාව කැපිටල් V නම් තප්පරයකදී යන තරල පරිමාවනේ q කියන්නේ. එහෙනම් v බෙදන්න ඕනේ t කින්. ඒත් හරිය. මෙතන v කියන්නේ තරල යන ප්‍රවේගය. සිම්පල් v. කැපිටල් V කියන්නේ තප්පරයකදී t කාලයකදී ගිය තරල පරිමාව නලයේදී. ඒක t වලින් බෙදුවාම තප්පරයකදී ගිය තරල පරිමාවක් එනවා. එක එක විදිහකට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකේ ක්ෂමතාව සඳහා සමීකරණයක් මම ගත්තා නේ. දැන් තරලයේ තල්ලු කරද්දී බලයක් ඇති වෙනවනේ. බලයක් ඇති කරන්න එපා නේ. පීඩනාන්තරයෙන් අපි දැන් වර්ගඵලයෙන් වැඩි කරාම බලය එනවා. බලය සමානයි මෙතන ඩෙල්ටා p වතාවක් හරස්කඩ වර්ගඵලය නේ. පීඩනය වතාවක් වර්ගඵලයෙන් ඉන්නේ බලය. හරි එතකොට මෙතන අපිට ඕන තව සම්බන්ධයක් ගත හැකි. හරි. මෙතන අපි කාර්ය කියන්නේ නේ කාර්ය සමානයි ඔය බලය යටතේ මේ තරලය x දුරක් තල්ලු කරාන්නේ. කාර්ය සමානයි බලය වතාවක් විස්ථාපනය s. දෙපැත්තම කාලය බෙදුවොත් මෙතන එනවා අක්ෂමතාවය නේ. මේ තරලය තල්ලු කරාදී අපි කොච්චර ශක්තියක් තප්පරයකට වැය කරන්න ඕන. පව එක නේ f වතාවක් විස්ථාපනය වෙදීම කාලය කියන්නේ ප්‍රවේගය තරලය යන. p සමානයි f වතාවක් සිම්පල් v මේක ශක්තිය පාඩම ඉගෙන ගන්න සම්බන්ධයක්. ඉතින් ඔතන අපිට p f ට දැම්ම හැකි මේකනේ. f ට මේක දාලා සම්බන්ධයක් ගත හැකිනේ. තරලය යද්දී කොච්චර ශක්තියක් තප්පරයකට වැය කරන්න ඕනද? f වතාවක් f ට දැම්ම හැකි අර පීඩන අංගරය ඩෙල්ටා p වතාවක් මෙතන ගත්තම මේ ඔප්පු කරන්නත් තියෙනවා රචනා කරන්න ඕනේ. වතාවක් ප්‍රවේගය. මේකෙන් එන්නේ මොකද්ද? ඩෙල්ටා p වතාවක් q එන්නේ නේ. ඒ වතාවක් p ඒ වගේව වැදගත්. ඊට පස්සේ මුලින්ම අපි කතා කරා අර කිසියම් තරලයක් කොහොම ගලාගෙන යද්දී ඍජු කෝණාශ්‍රාකාර හරස්කඩක් සහිතනේ. තරල ස්තර යන්නේ. හරිද? මේ තරල ස්තර වල වේග මතකනේ. උඩම තරල ස්තරේ ඉඳන් යටම තරල ස්තරයට වේගය ටික ටික අඩු වෙනවා. මේ තරලයේ ගැඹුර d නම් මෙතන ඔයගොල්ලන්ට මතක ඇති. අපි පාවිච්චි කරන තරලයේ දුෂ්ටාවිතා සංගුණක ඊට මේ සලකන ගැඹුරත් එක්ක මෙතන ඇතිවන ස්පර්ශීය බලයනේ. ස්පර්ශීය පීඩනය මේ උඩ තරල ස්තරයේ මත ඇතිවන බලය ස්පර්ශීව. ඒ කියන්නේ මේ තරලයේ තල්ලු වෙන්නේ. මෙතන වර්ග බලය a නම් මෙතන අපි දානවා සමීකරණයක් නිව්ටන් සමීකරණය
F යට A සමානයි දුෂ්ටාවිතා සංගුණකේ වතාවක්. හරිද? ප්‍රවේග අනුක්‍රමණය ඩෙල්ටා V යට ගැඹුර ඩෙල්ටා D. ඉතින් ওই ටික අපිට මේ ගණන් හදද්දී වැදගත් වෙනවා. හරි. මම දැන් සිද්ධාන්ත ටික නිකන් පොඩ්ඩක් මතක් කරේ. අපි බහුවර්ණ වලට එන්න කලින්. හරි බලමු 2010 ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන. මම දැන් මේ සූත්‍ර එකපාර ලියනවා මේවල ආයෙ ඔප්පු කරන්න යන්නේ නැහැ. හරි මම මේකෙන් මුලින්ම පොඩ්ඩක් මතක් කරලා හිටියේ. 2000 A level බහුවර්ණ ගැටලුව. හරිද මුලින්ම බලමු. ඒකේ කියලා තියෙන්නේ ABC වගන්ති ප්‍රශ්නයක් තියෙන්නේ. පටු නලයක් තුලින් දුෂ්ටාවී ද්‍රවයක ගැලීම සඳහා කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ වගන්ති ප්‍රවාහ වේගයේ උපරිම වන්නේ නලයේ අක්ෂය ඔස්සේ. මතකද? නිකන් සිලින්ඩරාකාර හරස්කඩක් තියෙන බටයක් දිගේ හෝස් එකක් දිගේ තරලයක් යද්දි මේක යන්නේ කුහර සිලින්ඩර තරල ස්තරනේ මේකේ වේගය වැඩිම අක්ෂය ඔස්සේ. අර බටෙත් එක ගෑවෙන මේ වටේම තියෙන තරල ස්තරය නිකන් නිශ්චලයි වගේ නේ. මේකේ අපි තරල ස්තර වල වේග ගත්තොත් වක්‍රාකාරයෙන් එන්නේ නේ. මේ මැදම තමයි වේගය වැඩි වෙන්නේ. ආය අඩු වෙනවා. ඔය MC ගොලේ මහානක් තියෙනවා. ද්‍රවයේ ප්‍රවාහ ශීඝ්‍රතාවයේ නලෙහි අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයට සමානුපාතිකද තරල ප්‍රවාහ ශීඝ්‍රතාවය Q සමානයි AV නේ. දැන් මේකේ Q කියන එක නියතයිනේ. හරස්කඩ වර්ගඵලය වැඩි වුණොත් තරල යන වේගය අඩු වෙනවා. ඒ දෙක තමයි ප්‍රතිලෝම සමානුපාතික. Q කියන එක නියතයක් නේ. Q කියන එක නියතයක්. හරි තරල ප්‍රවාහ ශීඝ්‍රතාවයේ නියතයි. හරි. එතකොට මෙතන C වගන්තිය ප්‍රවාහ ශීඝ්‍රතාවයේ ද්‍රවයේ උෂ්ණත්වයේ මත නදා නොපවතී. ඇත්තටම උෂ්ණත්වය වෙනස් වුණාම දෘෂ්ටාවිතා සංගුණක වෙනස් වෙනවනේ. නේද? මතකද උෂ්ණත්වයත් එක්ක දෘෂ්ටාවිතා සංගුණකේ එන්නේ අඩු වෙනව නේද? උෂ්ණත්වයත් එක්ක දෘෂ්ටාවිතා සංගුණකේ අඩු වුණාම තරලය හොඳට තල්ලු කරන්න පුළුවන්. දැන් නලයක් දිගේ පැණි තල්ලු කරනවට වඩා ජලය තල්ලු කරන එක ලේසිනේ. පැණි වලට වඩා ජලයේ දෘෂ්ටාවිතාව අඩුයි. උෂ්ණත්වය අඩු වුණාම තල්ලු කරන්න ලේසි. ඉතින් උෂ්ණත්වය කියන රටා පවතිනවා. මේක කියන්නේ රටා නොපවතී කියලා. වැරදි. ඒ වගන්තිය විතරයි මේකේ සත්‍ය වෙන්නේ. හරිනේ. 2001 ගාන තරලයක් තුල ගමන් කරන ගෝලයක් මත දුෂ්ටාවී බලය. හරිද? ගෝලයේ ප්‍රවේගයට අනුලෝම ලෙස සමානුපාතික වේ. ගෝලයේ ස්කන්ධයට ගෝලයේ අරයට ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. ඉතින් අපි දන්නවා මේ තරලයක් තුල දුෂ්ටාවී තරලයක් තුල ගෝලයක් යද්දී මේ දුෂ්ටාවී බලය සමානයි මොකක්ද වෙන්නේ? 6.5 R ඊට v. ඉතින් අරයට අනුලෝම සමානුපාතිකයි. ප්‍රවේගයටත් අනුලෝම සමානුපාතිකයි. දුෂ්ටාවිතා සංගුණයකටත් අනුලෝම සමානුපාතිකයි. ස්කන්ධයක් ගෑවෙනවද නැහැ. ස්කන්ධයක් ගෑවෙන්නේ නැහැ. අරයට ප්‍රතිලෝම ඕනේ මේ අරයට අනුලෝම ඕනේ. අරය වැඩි කරොත් F වැඩි වෙනවා. දුෂ්ටාවී බලය. අනුලෝම තියෙන්නේ. හරේ නෑ නේද? එහෙනම් මේකෙත් සත්‍ය වෙන්නේ ඒ වගන් දේ විතරයි. 21 එකම පරිමාවක් සහිත පිළිවෙලින් ස්කන්ධ M සහ 2යි M. A හා B ස්කන්ධ දෙක T සමානයි බිඳුව වන මොහොතේ ගැඹුරු පොකුණක කුෂ්ඨයේ සිට නිශ්චලතාවයෙන් මුදාහන්න ලදී. පහත සඳහන් පස්තාරා තුනෙන් T සමානයි බිඳුවේ සිට පොකුණේ පතුලට ළඟා වන දෙක ස්කන්ධයන්ගේ වේග වෙනස් වීම වඩාත් මොහොතින් නිරූපණය කරන පස්තාරය යන්නේ. දැන් වස්තු දෙකක් නේ. මෙන්න පොකුණේ මතු පිට කුෂ්ඨය. එක වස්තුවක් A ස්කන්ධය M. අනිත් වස්තුවේ ස්කන්ධ 2යි M එයාගේ B. ඝනත්ව නෙමෙයි පරිමා සමානයි. පරිමා සමානයි ගෝල දෙකක් නේ. පරිමා සමානයි කියන්නේ අර සමානයි. මෙයාගෙත් අරය මෙයාගෙත් අරය. දැන් මෙයා ඔහම ඇවිල්ලා උපරිම වේගයක් ගන්නවනේ. ඒක ලියන්නේ කොහොමද? මෙයා ලබා ගන්න ආන්තර වේගය VA. මගේ බලිනා සූත්‍රේ 9.2යි R වර්ගයට ඊට අන්න මේ එකම පරිමාව කියන්නේ එකම ආකාරයේ තියෙන ගෝල දෙකක්. මෙයාගේ ස්කන්ධයට වඩා මෙයාගේ ස්කන්ධය වැඩි කියන්නේ මෙයාගේ ඝනත්වයට වඩා මෙයාගේ ඝනත්වය වැඩි. ඒක තේරෙනවද? ඇයි සමාන පරිමාව තියෙන ගෝල දෙකක ස්කන්ධය වැඩි එකේ ඝනත්වය වැඩි වෙන්න ඕනේ. ඉතින් මෙයා ටෙනිස් ගෝලයක්, මෙයා ලෙදර් ගෝලයක්. එකම ආකාරයේ තියෙන. ලෙදර් ගෝලේ ඝනත්වය වැඩි. ඒතර මෙයා ලබා ගන්න ආන්තර වේගය නේ සිග්මා 1 එකම තරලයේ කියන්නේ හින්දා රෝ එකයි වතාවක් g. මෙයාම ඇවිල්ලා ලබා ගන්න ආන්තර වේගය vb නම් 9.2යි ඒත් r වර්ගයට ඊට එයාගේ ඝනත්වය සිග්මා 2 රෝ තරලයේ ඝනත්වය g. මට කියන්න කවුද වැඩි? වැඩි ආන්තර වේගයක් ගන්න කවුද? දෙන්නම ආන්තර වේගයකට එනවා. වැඩි ආන්තර වේගයකට එන්නේ කියන්නේ වැඩිම විශාලත්වයක් සහිත ආන්තර වේගය ගන්න මෙයා. මේ පදේ විශාලත්වය මේ රෝ 2 රින සිග්මාද වැඩි මේ සිග්මා 1 රින රෝද වැඩි සිග්මා 2 රින රෝද වැඩි සිග්මා 2 රින රෝ මේකගේ වැඩි කියන්නේ මෙයාගේ වඩා අනිත් ඒවා සමානනේ VB විශාලයි B ඒට වඩා එහෙනම් මට කියන්න ඉක්මනින්ම වැඩිම ආන්තර වේගයක් ගන්නේ B වස්තුව
VB වැඩි V A ට වඩා. එහෙනම් මේකේ ප්‍රස්ථාර දෙක ඇඳුත් මේ වගේ ඉන්නවා. කාලයත් එක්ක ප්‍රවේග වෙනස් වීම. මෙන්න හිතන්නකෝ A මෙන්න ආන්තර ප්‍රවේගයට එන අවස්ථාව. හරිද? A සඳහා B ට එන්න ඕනේ. B ගේ එන්න ඕනේ. එයාගේ ආන්තර ප්‍රවේගය වැඩි යගයක් නේ. සහ ඉතා ඉක්මනින් එයා ආන්තර ප්‍රවේගයට එනවත් එක්ක. ඔන්න ඔය වගේ එන්න ඕනේ. B සඳහා ප්‍රස්ථාරය. හරි? ඒ වගේ ප්‍රස්ථාරයක් තියෙන උත්තරේ මේකේ 3. ඒ 2002 ආපු ගාන. 2003 ආපු ගාන බලමු. හරිද? ඉක්මනට 2003 ප්‍රශ්නේ බහුවර්ණ. ඒකේ තියෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ සිට කැපිටල් H උසකින් පිහිටා ඇති වලාකුළු වලින් කුඩා වැසි බිඳුවක් නිදහස් වේ. පෘථිවි පෘෂ්ඨයේ සිට සිම්පල් H උස සමග වැහි බිඳුවේ වේගය v වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය කරන්න. මෙන්න පෘථිවි පෘෂ්ඨය පොළොව. දැන් වැහි බිඳුවක් නිදහස් වෙනවා නිශ්චලතාවයෙන්. මෙයා වාතය තුල ඉන්නේ දුෂ්‍රාවී තරලයක් නේ වාතය කියන්නේ. ඔහොම ඇවිල්ලා මෙයාගේ මොකක් වෙනස් වෙනවද? ප්‍රවේගය වැඩි වෙලා මෙයාත් ආන්තර ප්‍රවේගයට එනවා. v ආන්තර ප්‍රවේගයට එනවා. ඉතින් පොළොවේ ඉඳන් වයින් උසත් එක්ක තමයි අහලා තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මේක t සමානයි බිඳුවේදී නේද පොළොවේ ඉඳන් උස වැඩිම වෙන්නේ. මේ පස්තාරේ අක්ෂර බලන්න තියෙන විදිය. පොළොවේ ඉඳන් වයින් උස සිම්පල් h. හරිද? දැන් පොළොවේ ඉඳන් මේක අතාරින තැනට උස කීයද? කැපිටල් h නේ. මේ උස බිඳුව මෙන්න කැපිටල් h. මෙතන ප්‍රවේගී බිඳුව මෙහාට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. එහෙම නෑම තියෙන්නේ. මට කියන අතාරින්දිම ප්‍රවේගය කීයද? පොළොවේ ඉඳන් මේ කැපිටල් H උසින් ඉද්දිම ඒ කියන්නේ නිදහස් වෙද්දිම ජල බිඳුව නිශ්චලයි. හරිද? ඊට පස්සේ මෙහා පහළට එන්න වේගය වැඩි වෙනවනේ. වේගය වැඩි වෙනවා. හරිද? ඒතර වේගය වැඩි වෙද්දි මෙයාගේ පහළට එන තරණ විශාලත්වයක් මොකද වෙන්නේ මේ වගේ වෙලාවක? තරණ විශාලත්වය එන්න අඩු වෙනවනේ. වේගය වැඩි වුණාට තරණ විශාලත්වය අඩු වෙනවා. ඒ පහළට තියෙන්නේ මෙයාගේ බල. හරිද? ඉහළට තියෙන දුෂ්‍රාවී බලයෙන් දුෂ්‍රාවී බලය එන්න වැඩි වෙනවනේ වේගය වැඩි වෙන්න. එතකොට වෙන්නේ සම්ප්‍රයුක්ත බලය පහළට තියෙන එක අඩු වෙනවා. මේක අපි අර උඩුකුරු දෙරුම් බලය ගන්න ඕනේ නැහැ. වාතය තුල ඉඳිනේ ලොකු උඩුකුරු දෙරුම් බලයක් එන්නේ නැහැ. මේක නොසලකා හරින්න. පහළට තියෙන සම්ප්‍රයුක්ත බලය එන්න අඩු වෙනවනේ F වැඩි වෙද්දි. තරණේ අඩු වෙනවා කියන්නේ මේකේ බෑවුම එන්න අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පස්තාරයක් එතකොට එන්නේ. බෑවුම අඩු වෙන පස්තාරයක් එන්නේ. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් පොළොවේ ඉඳන් තියෙන උසත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය. කියන්නේ පොළොව මට්ටමට එද්දී ලොකු ප්‍රවේගයක් සහිතව වෙනවා. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. පහළට එන්න දැන් මේ පස්තාරේ මේ පැත්ත නැගින්නේ. මේ දිනේ පටන් ගන්න මොහොත. වැහි බිඳුව අතරින් මොහොත. පොළොවට එන්න වේගය වැඩි වෙනවා මේ. වයිගණ්ඩාංගය වැඩි වෙනවා. වක්‍රව වැඩි වෙන්නේ. අර තරණය එන්න අඩු වෙද්දී මේකේ දැන් සමහර අයට මෙහෙම හිතෙන්න පුළුවන්. මෙහෙම ඇඳොත් මොකක්ද තේරුම? ඔය පස්තාරේ මෙහෙම ඇඳොත් එන්න අනුක්‍රමණය තරණ විශාලත්වයේ වැඩි වෙන පස්තාරයක් වගේ එන්නේ. මෙහෙම ඇඳාම එන්න වක්‍ර පස්තාර ඔය විදිහට ඇඳාම අනුක්‍රමණය අඩු වෙනවා. ඒකට හේතුව තරණ විශාලත්වයේ එන්න අඩු වෙනවා. තරණයක් තිබ්බට ප්‍රවේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරි ඊට පස්සේ බලමු 2004 ගන්න. එකෙහි අරේ සිම්පල් A වූ එහෙත් M1 M2 වෙනස් ස්කන්ධ. M1 විශාලයි M2ට වඩා M1 දීලා තියෙනවා. සහිත ගෝල දෙකක් දුෂ්‍රාවීතාවේ ඊට වූ ද්‍රවයක් තුල ආන්තර ප්‍රවේගයෙන් පහළට ගමන් කරයි. රූපේ පෙන්වා ඇති මොහොතේදී ගෝල දෙක අතර පරතරය x. දැන් දෙන්න ආන්තර ප්‍රවේග වලින් යන්නේ. මේ තියෙන්නේ M1 ස්කන්ධය. එයාගේ ස්කන්ධය වැඩි ඈ. මේ තියෙන්නේ අනිත් එක්කෙනාගේ. එයාගේ ස්කන්ධය M2. මේ ගෝල දෙක අතර පරතරය x. මෙයා යන ප්‍රවේගය v1. ආන්තර ප්‍රවේගය. මෙයාගේ ප්‍රවේගය v2. හරිද? එකම ආරේ තියෙන්නේ ගෝල දෙකේම ආර සමානයි. සිම්පල් R සිම්පල් R. හරිද? හැබැයි මට කියන්නේ කාගේ ඝනත්වය වැඩි? ස්කන්ධ වැඩි කෙනාගේ ඝනත්වය වැඩි නේ. මෙයාගේ sigma 1 sigma 2. හරිද? ඝනත්වය වැඩි. එතකොට මට කියන්න දැන් මෙයා ගන්න ආන්තර ප්‍රවේගය ලියුවොත් කොහොමද ලියන්නේ? හරිද? 9න් 2යි R වර්ගයට ඊට. හරිද? sigma 1 ඍණ g. මේ රෝ ද්‍රව්‍ය ඝනත්වය රෝ වතාවක් g. කෙලිම ආදේශ කරගන්න. මේක පොඩ්ඩක් මතක තියාගන්න ලේසි. මෙයා ගන්න ආන්තර ප්‍රවේගය දැන් යන ප්‍රවේගය v2 9න් 2යි r වර්ග. මෙතන අපි array simple a මම array simple a කියලා ගන්නකො ගානේ දීලා තියෙන්නේ. MC වරක් දී කියලා ටිකක් දාගන්න නේ. array නේ. හරිද? එතකොට මේකේ ද්‍රවයේ දුෂ්‍රාවීතා සංගුණ ඊට ඝනත්වය අපි දාගමු ද්‍රවයේ රෝ මෙයාගේ ඝනත්වය sigma 1 මෙයාගේ ඝනත්වය sigma 2. හරි මෙතන ඊට sigma 2 ඍණ රෝ වතාවක් g.
මෙතනින් අපිට මේ ගෝල දෙක දැන් ගමන් කරන ආන්තර ප්‍රවේග දෙක ගන්න පුළුවන්. දැන් මට කියන්නේ වැඩි ආන්තර ප්‍රවේගය තියෙන්නේ කාගේද? මෙයාගේනේ. ඇයි මේ සිග්මා 1 වැඩි නේ සිග්මා 2ට වඩා? මෙයා දැන් එන ප්‍රවේගය වැඩි මෙයාට වඩා. හරිද? දැන් මේක මෙහෙම වෙලා ඇත්තේ මෙයා තමයි මුලින් අතහැරලා තියෙන්නේ. නේ? මෙයා මුලින් අතහැරියා. එයා මේ වෙල ටික දුරක් එද්දි තමයි මෙයා අතහරින්නේ. හැබැයි පිටිපස්සෙන් එන එක්කෙනා ගත්ත ආන්තර ප්‍රවේගය වැඩිනේ. ඉස්සරහින් යන එක්කෙනාට වඩා මෙන්න දෙන්න අතර පරතරය මොකද වෙන්නේ? සෑම තප්පරයකටම කිසියම් ප්‍රමාණයකින් දෙන්න අතර පරතරය අඩු වෙනවා. මේකේ උත්තර පහ තියෙන විදියත් වැදගත් ඈ. හරිද? මොකද අපිට දැන් ප්‍රවේගය කියලා කියන්නේ තප්පරයකදී යන දුරනේ. මෙතන සාපේක්ෂ ප්‍රවේගයෙන් කිව්වේ ඒක නේද? දැන් එකම දිශාවට යන වස්තු දෙකක සාපේක්ෂ ප්‍රවේගය ගත්තොත්. හරිද? මෙයාගේ වැඩි එකේ ප්‍රවේගයෙන් අඩු එකේ ප්‍රවේගය අඩු කරන්න. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයා කොච්චරක් ලං වෙනවද? දෙන්න ලං වෙනවනේ. මෙයාට සාපේක්ෂව මෙයා පහළට තප්පරයකදී කොච්චරක් ලං වෙනවද? ඒ කියන්නේ උත්තර වලත් එහෙමයි තියෙන්නේ නේ. හරි මෙච්චර ශ්‍රීකතාවයකින් පරතරය අඩු වෙනවා. මෙච්චර ශ්‍රීකතාවයකින් තප්පරයට මෙච්චරකින් ලං වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන් තමයි ගන්න ඕනේ. මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය ගන්න කොහොමද? v1 වෙන v2. ඒක තමයි අපි උත්තරේට ගන්න ඕනේ. තප්පරයකට මෙච්චර ශ්‍රීකතාවයකින් දෙන්න ලං වෙනවා. ලං වෙනවා කියලා එන්නත් ඕනේ. මොකද පස්සෙන් එන එක්කෙනාගේ වේගය වැඩි හින්දා. ඒක හරි. දැන් v1 වෙන v2 ගත්තා නම් හරි. මෙයාගෙන් මෙයා අඩු කරන්න. හරි උත්තර පහ දින විදියත් එක්ක බලන්න. එතකොට අඩු කරාම මේ මම එකපාර ලියන්නම් ඈ. මෙයාගේ මෙයා අඩු කරද්දී පොදු සාධක මොනවද? v1 වෙන v2 ගන්නෙ. පොදු සාධකෙට ඉස්සෙල්ලා අරන් ඉන්න. 9 2යි a වර්ග යට ඊට වතාවක් g. හරිද? එතන අඩු වෙද්දි සිග්මා 1 ඍණ රෝ අඩු වෙනවා. සිග්මා 2 ඍණ රෝ. හරි බලන්න. එකපාරම ලියා ගන්න බලන්න ටක් ගාලා හරි. ඉක්මනින් කරන්න ඕනේ දෙකටම. එතකොට මෙතන අඩු කරද්දී හරිද? මෙතන ඍණ සිග්මා 2 වෙනවා. ඍණ රෝ මෙතන ඍණයි ධන රෝ ඇවිල්ලා. මොකද වෙන්නේ? හරි v1 ඍණ v2 සමානයි අපිට මෙතනින් ගත හැකි v1 ඍණ v2 සමානයි 9 2යි එකපාරම ලියන්න a වර්ග g යට ඊට වතාවක් සිග්මා ඍණ සිග්මා 2 වෙනවනේ. මෙතන ඍණ රෝ මෙතන ධන රෝ ඇවිල්ලා කැටි යනවා. ද්‍රව්‍ය ඝනත්වය උත්තරයට ඉතුරු වෙන්නේ. හරි දැන් ඕක නෙමෙයි උත්තරේ තියෙන්නේ. සිග්මා 1 සිග්මා 2 බලන්න. එතන අපිට ගන්න පුළුවන් දැන් මේ උත්තරවල තියෙන්නේ යම් ස්කන්ධ වලින් තියෙන්නේ. m1 m2 දාගන්න බෑ. දැන් m1 ලියන්නේ කොහොමද? මෙයාගේ ස්කන්ධ ලිව්වේ හැකි කොහොමද? එයාගේ ස්කන්ධ ලිව්වේ හැකි එයාගේ පරිමාව. පරිමාව කොහොමද ලියන්නේ? හරිද? පරිමාව අපි ගමු මෙතන v කියලා ගෝලයේ පරිමාව දෙකෙන් පරිමාව සමානයි. පරිමාව වතාවක් එයාගේ ඝනත්වය සිග්මා 1. හරිද? මෙතන පරිමාවට අපි දාමු මේ ගෝලයක්නේ. 3න් 4යි 5 a ගණය. පරිමාව වතාවක් ඝනත්වය සිග්මා 1. මෙයාගේ ස්කන්ධ ලිව්වේ හැකි m2 3න් 4යි හරිද 5 එයාගේ අරයත් a ගණය ඝනත්වය සිග්මා 2. දැන් ඔන්න ඔතනින් අපිට සිග්මා 1 සිග්මා 2 උත්තර කරලා දාන්න මෙතෙන්ට. එතකොට එනවා 9 2යි a වර්ග යට ඊට g සිග්මා 1 උත්තර කරොත් මෙතනින් මොකක්ද වෙන්නේ? m1 යට 3න් 4යි 5 a ගණය ඍණ මෙතන m2 යට එතන මේ පොදු හරිය සමාන 9 දෙකේනේ 3න් 4යි 5 a ගණය කොහොමද කරලා ලියා ගන්න පුළුවන්. ඝනත්වය ස්කන්ධය සහ පරිමාවය ලියුවේ ස්කන්ධ වේදීන් පරිමාව. ගෝල දෙකේ පරිමාව සමානයි. ඉතින් ඔතන බලන්න උත්තරේ සුළු කරලා ගත හැකි. හරි. මෙතන a වර්ගයක් කැපිලා යනවා. මම ලියන්නම් 9න් 2යි. හරි මෙතන ඇත්තටම මේක දැන් පොදු හරය සමානන්නේ. a වර්ගයේ ඊට g මෙතන පොදු හරය අරන් ලිව්වොත් මේ තුන මොකද මේ උඩට එනවනේ. හරිද? මෙතන m1 ඍණ m2 මෙතන 4යි 5 a ගණය පොදු හරය යට තුනක් තියෙනවා. ඒ තුන උඩට එනවා. ඒ තුනම මෙහෙ ලියන්න. දැන් මොකද ලිව්වේ හරි? මෙතන 3න් 4යි 5 a ගණයේ පොදු සාධක මේ හරිය සමානනේ. මේ එකම භාගයක ලිව්වේ හැකි තුන උඩට එනවා. ඉතින් උතන සුළු වුණාම මොකක්ද වෙන්නේ? හරි උතන කැපිලා යනවා බලන්න. මෙතන කැපිලා යනවා. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි 3ට තුන්වරක් 1යි 9ට තුන්වරක් 3යි. එතකොට දෙවරක් 3 6යි ඊට උඩ මෙතන a වර්ගයට a ගණය කැපිලා ගියාම යට a එකක් ඉතුරුයි. 5 එකකුත් යට තියෙනවා. උඩ එන්නේ m1 ඍණ m2 වතාවක් g. බලන්න මේ උත්තරයක් මේකේ ඇවිල්ලා තියෙනවාද? හරිද? m1 ඍණ m2 වතාවක් g යට 6යි
5a ඊට හරි. ඔන්න ඔක තමයි v1 ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය තමයි අපි ගත්තේ. දැන් උත්තර වල තියෙන්නේ එහෙම නෙමෙයි. ඔය උත්තරේ දින තප්පරයකට ඔන්න ඔය අගය කියලා අගය දාලා m1 m2 වතාවක් g යට 6i 5a ඊට ශ්‍රීකතාවයකින් අඩු වෙමින් පවතී. හරිනේ අපි ගත්ත උත්තරේ තප්පරයකට එන දුරනේ ප්‍රවේගය කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය ගත්තත් ඉතරයි. මෙයාට සාපේක්ෂව මෙයා තප්පරයකදී මේ ලං වෙනවා. කොච්චරකින් අඩු වෙමින් පවතිනවද කරදරේ. හරි උත්තරේ එතන 5 තමයි ගන්න වෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලමු 2005 ගාන කුඩා ගෝලයක් දුෂ්‍රාවී ද්‍රවයක් තුල නිශ්චලතාවයේ සිට පටන්ගෙන ඉහළට චලනය වී අනවරත ප්‍රවේගයක් ලබා ගනී. පහත ප්‍රකාශ සලකා බලන්න. නිකන් හිතන්න අපි ප්ලාස්ටික් බෝලයක් ජලයේ යට ඇරියාමනේ. ප්ලාස්ටික් බෝලයක් ජලයේ යට ඇරියාම නිශ්චලතාවයෙන් පටන් ගන්න උඩට ඇවිල්ලා ආන්ත ප්‍රවේගයට එනවා. එතකොට මෙතන අපි ගත්තොත් නිකන් රූපයක් ගන්නොත් දැන් උඩට යන්නේ පහළට තියනවා යාගේ බාර දුෂ්‍රාවී බලය ඉහළට තියනවා උඩුකුරු තෙරපුම් බලය u. පැහැදිලිද? ඉතින් මෙතනින් කියලා තිනවා බෝලයේ මත උඩුකුරු තෙරපුම එහි බරට වඩා වැඩි වේ. ඉතින් බෝලේ උඩට යනවා කියන්නේ බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි වෙන්නේ බෑ. නේද? ඒ ද්‍රව්‍ය ඝනත්වයේ වැඩි වස්තුවේ ඝනත්වයට වඩා. බෝලයේ චලිතයේ ආරම්භක මොහොතේදී ඒ මත දුෂ්‍රාවී බලය බිඳුවයි. ඉතින් මේක ආරම්භ කරද්දිම නිශ්චලතාවයෙන් පටන් ගන්න නේ f සමාන 6i5 ඊටා v. ඉතින් ප්‍රවේග බිඳුවක් නම් දුෂ්‍රාවී බලයේ පටන් ගන්න බිඳුවයි. උඩට යන්න තමයි වේගය වැඩි වෙන්න දුෂ්‍රාවී බලය වැඩි වෙනවා. ඒකත් හරි. බෝලයේ අනවරත ප්‍රවේගය ලබා ගන්නාට එහි තරණේ නියත නැහැ. ඉහළට සම්ප්‍රයුක්ත බලය දැන් මේක බලය මේක වෙනස් වෙනවනේ. එන්නේ පහළට බලය වැඩි වෙද්දී ඉහළට සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා කියන්නේ තරණේ මොහොතින් මොහොත අඩු වෙනවා. ආන්තර ප්‍රවේගයේදී තරණේ බිඳුවක් වෙනවා. බල බැලන්ස් වෙනවා. C වගන්තිය වැරදි. උත්තරේ A සහ B පමණක් සත්‍ය වේ. 2006 ගාන එක සමාන බාහිර හරයන් ඇති එකම ද්‍රව්‍යයෙන් A කුහරද ලෙසද B ඝන ලෙසද සාදා ඇති A සහ B කුඩා ප්ලාස්ටික් ගෝල දෙකක් උස ගොඩනැගිල්ලකින් නිශ්චලතාවයෙන් මුදා කරන ලදී. ගෝල දෙකම පහළට පොළවේ වැදීමට පෙර පහළට ඇවිල්ලා පොළවේ වැදීමට පෙර ආන්ත ප්‍රවේග ලබා ගන්නවලු. ගෝල පොළොවට ළඟා වන විට. හරි ඉතින් මෙතනත් එකම ආරයේ තියෙනවා එක පුහර ප්ලාස්ටික් ගෝලයක් එකම ආරයේ අනිත් එක ඝන ප්ලාස්ටික් ගෝලයක්. කාගේ ස්කන්ධ වැඩි? ඝනයේ. මෙයාගේ ස්කන්ධයට වඩා මෙයාගේ ස්කන්ධ වැඩි. නිශ්චලතාවයෙන් අතර වෙනවා උස කොට නැගිල්ල නේද? හරිද? එතකොට මේක කියලා තියෙනවා දැන් දෙන්නම ආන්ත ප්‍රවේග ගත්තලු. හරි දෙන්නම ආන්ත ප්‍රවේග වලට ආවලු. හරි. එතකොට ආන්ත ප්‍රවේග වලට ආවා කියන්නේ පොළොවට එන්න කලින් මෙයා ගත්ත ආන්ත ප්‍රවේගය v1 මෙයා ගත්ත ආන්ත ප්‍රවේගය v2. ඉතින් මෙතෙන්ට අතර සම්බන්ධය දාන්න පුළුවන්. හරිද? මේවා උඩුකුරු දෙකම බල ගන්න ඕනේ නැහැ. වාතය තුල එනවා කියද්දි බරයි දුෂ්‍රාවී බලය විතරක් ගත්තා නම් නැහැ. එක A හි වේගය B හි වේගයට වඩා වැඩි වේ. හරි ඊට පස්සේ දිනවා A මත දුෂ්‍රාවී බලය B මත අගයට වඩා අඩු වේ. දැන් මට කියන්නේ මෙතන කවුද වැඩි වේගයක් ගන්න? වැඩි මාන්ත වේගය ගන්න කවුද? මෙයානේ ස්කන්ධ වැඩි එක්කෙනා නේද ගන්න. හරිද? දැන් මෙයාගේ එකම ආරයෙන් දැන් මෙයා මත අපි ගත්තොත් ආන්තර වේගය ලියුවොත් මොකක්ද දෙන්නේ? v1 සමානයි 9න් 2යි r වර්ග a වර්ග කියලා දාමු. ඊට එකම මාධ්‍යයක එන්නේ වාතය තුල මෙයාගේ ඝනත්වයේ σ1 ඍණ මෙතන වාතයේ ඝනත්වයේ ρ මාධ්‍ය නේ අතාවක් g. මෙයා ගන්න ආන්තර වේගය v2 9න් 2යි එකම ආරයෙන් ඉන්න මෙයාගේ a වර්ග ඊට මෙයාගේ σ2 ඝනත්වය ස්කන්ධ වැඩි හින්දා මෙයා ඝන ගෝලනේ එකම ආරයේ තියෙනවා මෙයාගේ ඝනත්වය වැඩි ඈ σ2 වැඩි. හරි ප්‍රෝ වතාවක්. ඉතින් මෙයා ගන්න ආන්තර ප්‍රවේගය වැඩි. ඉතින් මෙයා තමයි ඉක්මනින් මෙන්නේ නේ. ආන්තර ප්‍රවේගය යාගේ වේගය වැඩි වීම වැඩි. ඉක්මනින් මෙනවා පොළොවට. එයාගේ ආන්තර ප්‍රවේගය වැඩි නිසා. ඉතින් මේකේ උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? හරි උත්තරේ A මත දුෂ්‍රාවී බලය B මත අගයට වඩා අඩුය. හරිද? එතකොට දැන් ඇත්තට වැඩි දුෂ්‍රාවී බලයක් ඇති වෙන්නේ කවුරු මතද? ඉතින් වැඩි වේගකින් එන එක්කෙනා මත දුෂ්‍රාවී බලය වැඩි වෙන්නේ නේ. 6i5r ඊට v. පොළොවේදී වැඩි වේගයක් එන්නේ මෙයානේ. එයාගේ වේගය වැඩි කියන්නේ එයා මත දුෂ්‍රාවී බලය වැඩි. අනිත් ඒවා සමානයි දෙන්නගෙම. 6i5r ය සමානයි ඊට සමානයි. හරි උත්තරේ දෙක තමයි අනිත් ඒවා ඉතින් වැරදි කියලා තේරෙනවා කියවද්දි. ඊට පස්සේ 2007 ගාන ධන කිව් ආරෝපණයක් සහිත ඉතා කුඩා ගෝලයක් ගුරුත්වයේ යටතේ t සමානයි බිඳුවේදී වාතය තුල වැටීමට පටන් ගනී. ගෝලය ආන්ත ප්‍රවේගයට ළඟා වූ පසු සිරස්ව ඉහළ දෙසට වූ නියත විශාලත්වයක් සහිත E විද්‍යුත් ක්ෂේත්‍රයක්
යොදුන ලැබේ. ගෝලයේ එහි චලිත දිශාව වෙනස් කිරීමෙන් සුළු වේලාවකට පසු විද්‍යුත් ක්ෂේත්‍රය ඉවත් කරේ. ගෝලයේ ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙන විදිය. ටුට්ටක් එක හිතන්න ඕනේ. සිද්ධිය තේරෙනවද බලන්න. අපිට විස්තර කරන්න. අපිට දැන් ගෝලය අතාරිනවා. මෙයාගේ ආරෝපණයක් තියෙන ගෝලයක්. හරි මෙයා අතහැරියාම මට සාමාන්‍ය පස්තරේ ඔයගොල්ලෝ දන්නවනේ මොකක්ද වෙන්නේ? ආන්තර ප්‍රවේගය වෙනස් වෙන විදිය. කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදිය. දුෂ්‍රාවී මාධ්‍යයක දැන් ඔය වස්තුව නිදහස් කරාම ප්‍රවේගය කොහොමද වෙනස් වෙන්නේ? කාලයත් එක්ක. හරි ඔහොම ඇවිල්ලා මෙයා ආන්තර ප්‍රවේගයට එනවා නෙමෙයි. ඔන්න හරි ආන්තර ප්‍රවේගයට ආවා. හරි. පහළ නිශ්චලතාවයෙන් පටන් අරන් වේගයෙන් එන්න වැඩි වෙලා ඔන්න ආන්තර ප්‍රවේගයට ආවා. මෙතෙන් දෙද්දි හිතන්න ආන්තර ප්‍රවේගයට දැන් ආවා. ඔහොම ආන්තර ප්‍රවේගයට ආපු ගමන් මේක කියනවා හරිද ගෝලයේ ආන්තර ප්‍රවේගයට ළඟා වූ පසු ඔය වෙලාවෙම අපි ඇති කරනවා සිරස්ව ඉහළට විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ මේ ධන උඩ රිනනේ. ඒතර මෙහෙන් උඩට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක්. එතකොට මේ ධන ආරෝපණයක් සහිත ස්කන්ධයක් නෙන්නේ. ඒතර මේ ධනින් ධන විකර්ෂණය වෙන හින්දා දැන් මෙතන ඇත්තටම බල කීයක් තියෙනවද බලන්නකෝ. එකක් මෙයාගේ බල. අනිත් එක තමයි දුෂ්‍රාවී බලය. දැන් ආන්තර ප්‍රවේගයෙන් එද්දී ওই දෙක සමානයිනේ. ආන්තර ප්‍රවේගයට එද්දීමනේ ওই දෙක සමානයි. එතකොට ඒ එක්කම විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරාම මේ ධන Q මත ඇති වෙනවා තව බලයක් F0. ඒක සමානයි EQ ට. හරි මොකක්ද මේ බලය? ස්ථිති විද්‍යුත් බලයනේ. මේ ධනින් විකර්ෂණය කරනවා. දැන් එතකොට දැන් මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයට දැන් ආව ගමන් මේ බලය ඇති වෙච්ච ගමන් ඉහළට සම්ප්‍රයුක්ත බලයක් හැදෙනවා. පහළට එන වස්තුව මත ඉහළට සම්ප්‍රයුක්ත බලයක් හැදුනහම මෙයාගේ ප්‍රවේගය ටික ටික ආයි අඩු වෙන්න ගන්නවා. ප්‍රවේගය ටික ටික මේක අපිට හොඳ අවස්ථාවක් ගත හැකි. මෙයාගේ ප්‍රවේගය කොහොම අඩු වෙන්න ගන්නවා. අඩු වෙලා මෙයා නිශ්චලතාවයටපත් වෙනවා. නිශ්චලතාවයටපත් වෙනවා. එතකොටත් ආයෙ මොකද වෙන්නේ? නිශ්චලතාවයටපත් වෙලා දැන් මේ උඩට දින බලය තාම තියෙනවනේ නිශ්චලතාවයටපත් වෙලා එයා ඊට පස්සේ සම්ප්‍රයුක්ත බලය දැන් උඩට තියෙන හින්දා මේ E0 F0 මේ බලේ මෙන්න මේ බලය නිසා මෙයා ආව උඩට යන්න ගන්නවා. උඩට යනවා කියන්නේ චලන දිශාව මාරු වෙනවනේ. දැන් ගෝලේ පහළට ඇවිල්ලා උඩට යන්න ගත්තා කියන්නේ පහළට ප්‍රවේග ධන කියලා අපි පස්තාරේ යන්දනම් උඩට යන්න ගත්තාම ප්‍රවේග ඍණ වෙන හින්දා මේක x අක්ෂයෙන් පහළට අඳින්න ඕනේ. එහෙනම් උඩට ගිහිල්ලා උඩට යද්දිමනේ දැන් මේක කියනවා ඊට පස්සේ උඩට යන්න දැන් දිශාව වෙනස් කරගත්තානේ චලන දිශාව ඔන්න දැන් වෙනස් වුණා. වෙනස් කරලා ටික වෙලාවක් යද්දි විද්‍යුත් ක්ෂේත්‍රය අයින් කරනවා. ආයි විද්‍යුත් ක්ෂේත්‍රය අයින් කරාම ආයි මොකද වෙන්නේ? ආයි මෙන්න මේ බලය නැතුව යනවා. එතකොට ආයි F සහ M තියෙන්නේ. හරියට මෙයා උඩට යද්දි දැන් ආයි බර වැඩිනේ F ට වඩා. දැන් ආයි උඩට යද්දි පහළට සම්ප්‍රයුක්ත බලයෙන් ඉඳලා මෙයාගේ වේගය ආයි මොකද වෙන්නේ? හරිද? ශේෂ්ත්‍රි ඉවත් කරාට පස්සේනේ මෙතන දෙන්න තමයි ශේෂ්ත්‍රි ඉවත් කරන්නේ. ආයි ඊට පස්සේ පහළට සම්ප්‍රයුක්ත බලය හැදෙන ඉඳලා ආයි උඩට එයාගේ ප්‍රවේගය එන්න අඩු වෙනවා. වේගය අඩු වෙලා ආයි නිශ්චලතාවයටපත් වෙනවා. නේ? ආයි නිශ්චල වුණාට පස්සේ ආයි දැන් මෙයා පහළට එනවා. ආයි චලන දිශාව ධන පැත්තට. ආයි කොහම ඇවිල්ලා දැන් සාමාන්‍ය අර මුලින්ම තිබ්බ අවස්ථාව වගේනේ. සාමාන්‍ය අවස්ථාවට එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ පස්තාරේම ආයි එන්න ඕනේ හැටි. ආයි කොහම ඇවිල්ලා ආන්තර ප්‍රවේගයට එනවා. ඉතින් ඔය වගේ පස්තාර හැඩයක් එන්නේ. චුට්ටකින් හිතන්න ඕනේ. ඉතින් මේකේ උත්තරේ අපිට ගන්න වෙන්නේ දෙක. හරි ටිකක් හිතන්න ඕනේ ගාන. හොඳයි 2008 ගාන රුධිර නාලයක් මීටර 0.1 දිගින් යුක්ත වන අතර එයට එක වැඩි කිරීම 10^3යි මීටර අරයක් ඇත. දුෂ්‍රාවීතාවේ 3 වතාවක් 10^3ක් වූ රුධිරය නාලය හරහා තප්පරයට ඝන මීටර එක වතාවක් 10^7ක ශීඝ්‍රතාවයකින් ගලයි. නාලයේ දෙකලවර පීඩන අන්තරය ඒ කියන්නේ ඩෙල්ටා P හොයන්න ෆයිවලාගේ 3ක් ලෙස ගන්න. ඉතින් මේ වගේ නාලයක් ඉතින් මේකට දාන්නේ පොයිසල් සමීකරණනේ. මේකේ රුධිරය යන ශීඝ්‍රතාවය දීලා තියෙනවා. නාලයේ දිග දීලා තියෙනවා. මොකක්ද දාන්නේ පොයිසල් සමීකරණේ Q ඩොට් සමානයි ෆයි 8 අභ්‍යන්තර හරේ 4 වලේ ඊට මෙතන දාන්න ඩෙල්ටා P යට ඩෙල්ටා L. හරිද? ඉතින් ඔකට ආදේශ කරලා උත්තරේ ගන්න දී පීඩනාන්තරය. හරි ගැටලුවක් නැහැ. ඉතින් මෙතන Q කීයද? තප්පරයකට යනවා එක වතාවක් කීයද? මේ 3 වතාවක්ද එක වතාවක්? එක වතාවක් නේ. එක වතාවක් 10^7ක ප්‍රමාණයක් යනවා රුධිරය. නේද? යන පරිමාශීකතාවය රුධිරය යන පරිමාශීකතාවය තප්පරයකදී යන රුධිර පරිමාව ෆයි වලගේ 3යි 8 අරේ අභ්‍යන්තර අරය එක වතාවක් 10^3යි ඒකේ 4 බලය දුෂ්‍රාවිතා සංගුණයේ 3 වතාවක් 10^3 පීඩනාන්තරය අහලා තියෙන ඩෙල්ටා P යට ඩෙල්ටා L දිග 0.1 ඉතින් උතනින් ඔයගොල්ලන්ට ඩෙල්ටා P සුළු කරන්න මෙතන ඉන්නේ පැස්කල් 80ක් කියලා එන්නේ ඩෙල්ටා P
පැස්කල් 80ක් එන්නේ. හරිද? ඊට පස්සේ බලමු ප්‍රශ්නයේ උත්තරේ එක ඉන්නේ ප්‍රශ්නාංක 2009 ආපු බහුවර්ණ ගාන. ස්කන්ධයේ ග්‍රෑම් 40ක්ද කුඩා ලෝහ ගෝලයක් දුෂ්‍රාවී මාධ්‍යයක් තුල නිශ්චලතාවයේ සිට මුදා ගන්න ලදී. ගෝලයේ ප්‍රවේගය 0.03 තප්පරයට මීටර වන විට ගෝලයේ මත ඇති දුෂ්‍රාවී බලය 0.1 නිව්ටන් බව සොයා ගන්නා ලදී. උත්ප්ලාවකතා බලය නොසලකා හැරලා කියන උඩු ගුරුතරුම් බලය ඕනේ නැහැ. නිකන් වාත තුල වැටෙන අවස්ථාවක් සලකන්න ගෝලේ. හැකිනම් ගෝලයේ ආන්ත ප්‍රවේගය සොයන්න. දැන් මේ ගෝලය අපි අතහැරියා. දුෂ්‍රාවී මාධ්‍ය තුල. කිසියම් මොහොතක දැන් මෙයාගේ බර තියෙනවා දුෂ්‍රාවී බලය F 6.5 R ඊට ඒ වෙලාවේ ප්‍රවේගය V නම් V මේක සමානයිලු කිසියම් මොහොතක 0.03 නෙමෙයි බලේ දුෂ්‍රාවී බලය. හරි කියන්නේ ප්‍රවේගය ගෝලයේ ප්‍රවේගය 0.03 තප්පරයට මීටර යන මොහොතේ දුෂ්‍රාවී බලය තරලයෙන් ඇති කරන මේ වාතයෙන් ඇති කරන දුෂ්‍රාවී බලය ප්‍රතිවිරුද්ධව ඒක සමානයිලු 0.1 නිව්ටන්. ඉතින් අපිට ওই අවස්ථාවට මේක ආදේශ කරොත් නේ F ට දාන්න කීයද 0.1 සමානයි 6.5 R ඊට V ට දාන්න 0.03. ඉතින් උතනින් අපිට මේ 6.5 R ඊට වල අගය සඳහා අගයක් ගන්න පුළුවන්. මම දෙපැත්තම වැඩි කරොත් 100න් මේ පැත්ත 10යි මේ පැත්ත 3යි. ඒ කියන්නේ මේ පැත්තට එද්දි 10ට 3යි නේද? මේක හරස් ගුණ කරාම උඩයට 100න් වැඩි කරගන්න හරස් ගුණ කරලා 10ට 3ක් එන්නේ. දැන් ඔය ඕලේ ඔහම ඇවිල්ලා ආන්ත ප්‍රවේගයට එනවනේ. නේ? ආන්ත ප්‍රවේගයට එද්දි බර සමාන වෙනවනේ දුෂ්‍රාවී බලයට. ඔන්න ආන්ත ප්‍රවේගය මොකක් හරි V නෝට් නම්. මොකද වෙන්නේ? එතකොට දැන් 6.5 R ඊට වෙනස් වෙන්නේ නැහැ දැන් V නෝට්. හරිද? එතකොට දැන් අපෙන් අහනවා ඔය වෙලාවේ හරිද? මොකද වෙන්නේ මෙයාගේ බර අපි දන්නවා ග්‍රෑම් 40 ස්කන්ධය. ස්කන්ධ ග්‍රෑම් 40 නේ. ඒක බර කීයද? 40 වතාවක් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3නේ. G 10යි ගුරුත්වය දෙන්නේ. දැන් ආන්තර වේගයෙන් මේ දෙක සමානනේ. F සමානයි mg නේ. F සමානයි mg. F ට දැන් මෙහෙදි 6.5 R ඊට දුෂ්‍රාවී මේ සංගුණකේ වතාවක් ආන්තර වේගය. බරට දැන් මෙහෙදි කීයද? මෙතන mg ට දාන්න 40 වතාවක් 10 ඍණ 3 වතාවක් 10. මූල ස්කන්ධය දාන්න හින්දා. අන්න 6.5 R ඊට වලගේ කීයද? 10ට 3 දාන්න. ඒක අපි කලින් දත්තෙන් ගත්තානේ. දැන් ආන්තර ප්‍රවේගය මෙතනින් හෙව්වේගනේ. නොදන්නා පදේ. හරි මෙතන එතකොට එන්නේ 40 වතාවක් 10ට 3 වතාවක් ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. උතන උත්තරේ 0.0 ලේසියෙන් සුළු කරන්න පුළුවන්. 0.12 තප්පරයට මීටර කියලා එන්නේ. තප්පරයට මීටර කියලා එන්නේ. හරිද? ඊළඟට මේකේ 2010 ගාන හරි අපි මෙතන සාකච්ඡා කරන අන්තිම ගාන 2010 ආපු එක බලමු. රූපේ පෙන්වා ඇති පරිදි කුඩා ගෝලයක් ගැඹුරු භාජනයක් තුල ඇති මිශ්‍ර නොවන ද්‍රව කඳන් දෙකක් කරහා වැටේ. හරිද? ද්‍රව දෙකෙහි දෘශ්‍යාවිතා සංගුණක E1 E2 ද ගෝලයේ අදාළ ආන්ත ප්‍රවේග පිළිවෙලින් V1 V2 ද නම් මෙතන සම්බන්ධය යන්නේ ගැලපෙන සම්බන්ධය. ඉතින් මේ තියෙන්නේ තරල දෙකක්. හරිද? මේක එක ද්‍රවයක් මේක තව ද්‍රවයක්. හරි ඔය විදිහට තියෙනවා. ඉතින් ඔය ද්‍රව දෙකේ මට කියන්නේ මිශ්‍ර නොවනනේ. නිකන් හිතන්න මේක ජලය මේක පොල් තෙල්. හරිද? මේ පොල් තෙල්. හරිද? ඒතර පොල් තෙල් වල ඝනත්වය අපි දාගමු ρ1 යට තියෙන්නේ ජලය. ද්‍රව දෙකක් මිශ්‍ර නොවන. හරි ජලයේ ඝනත්වය මම දාගන්නවා ρ2 කාගේ ඝනත්වය වැඩි? ρ1 විශාලයි ρ2. මෙන්න අතරින් බෝලේ. දැන් මේ බෝලේ අතහැරියාම මේ පොල් තෙල් තුලින් ඇවිල්ලා ලබා ගන්න ආන්තර ප්‍රවේගයක් තියෙනවානේ. නේද? ඒක V1. හරි මේ වෙලාවේ ඇති වෙන බර ටික ඕන ලබු කරන්න බර උඩු කුරුතේටම බල ඔය ලියන්න ඕනේ. ඊට පස්සේ ජලයේ තුලින් දැන් ඇවිල්ලා ජලයේ තුලින් යද්දි ලබා ගන්න ආන්තර ප්‍රවේගය V2. හරිද? කොහොමද තමයි අපිට දත්ත වශයෙන් මේකේ දීලා තියෙන්නේ මේ දෙකේ දුෂ්‍රාවිතා සංගුණක මෙයාගේ E1 මෙයාගේ දුෂ්‍රාවිතා සංගුණකේ E2 කියලා ගන්න. හරි. දැන් මෙතනදී අපිට පුළුවන් දැන් මේ මේ ද්‍රවයේ තුල මෙයා එද්දි ලබා ගන්න ආන්තර ප්‍රවේගය V1 නේ. ඕන ලියුව හැකි නේද? 9 2යි බෝලේ අරය R කියලා ගන්න. R වර්ගයේ දුෂ්‍රාවිතා සංගුණකේ E1. මේ මාධ්‍යය. හරි මෙතන ඝනත්වය. එතකොට සිග්මා බෝලේ ඝනත්වය සිග්මා එකම බෝලේ සිග්මා ඍණ ද්‍රවයේ ඝනත්වය ρ1 G. මේ මාධ්‍ය තුල යද්දි ලබා ගන්න ආන්තර ප්‍රවේගය 9 2යි R වර්ගයට දුෂ්‍රාවිතා සංගුණක E2
බෝලේ ගණන්ති සිග්මා ද්‍රවයේ ගණන්ති ρ2 වතාවක් g. හරිද? ඉතින් මෙතන අපිට සම්බන්ධයක් අහලා තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද ගන්න වෙන්නේ. හරි උත්තරවල තියෙන්නේ ඊට සහ v අතර සම්බන්ධයක්. ඉතින් අපි එකක් දන්නව නේද? මෙන්න මේ අසමානතාව මේකේ අසමානතාව තියෙන උත්තරවල මෙන්න මේ අසමානතාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද යට ද්‍රවයේ ඝනත්වය වැඩි උඩ ද්‍රවයේ ඝනත්වයට වඩා. හරි යට ද්‍රවයේ ඝනත්වය වැඩි උඩ ද්‍රවයේ ඝනත්වයට වඩා. හරි නේද? ඒ කියන්නේ ρ1ට වඩා ρ2 විශාලයි. ρ2 යට ද්‍රවයේ ඝනත්වය වැඩි මෙන්න ρ2 විශාලයි ρ1ට වඩා. මම මෙතනින් ρ1 උක්ත කරගන්නම් මේකෙන් ρ2 උක්ත කරගන්නම්. උක්ත කරලා ρ1 එන එක දාන්න මේ පැත්තට ρ2 එන එක දාන්න මේ පැත්තට. මොකද උත්තර වල අසමානතාව තියෙනවා. අසමානතාවයක් හදාගන්න පුළුවන් මේකෙන්. හරි මම මේකේ ρ1 උක්ත කරොත් ඔන්න බලන්න එකපාරම ලිව්වොත් තේරෙයිද? හරි මේව හරස් තුන කරන්න 9යි ඊට1 v1 යට 2යි r වර්ග g මේ පැත්තට එනවා. 2යි r වර්ග g මේ පැත්තේ එතකොට සිග්මා ඍණ ρ1. දැන් ρ1 ඍණ ρ1 මෙහාට ගත්තා මෙහා මෙහාට ගත්තා නම් අන්න ρ1 උක්ත වෙනවා. මෙතනත් ඒ වගේම මොකක්ද එන්නේ 9යි මේකේ ρ2 උක්ත කරගන්න ඊට1 v1 යට 2යි r වර්ග g හරිද සමානයි සිග්මා ඍණ ρ2 මේකේ ඍණ ρ2 මෙහාට ගත්තා මෙහා මෙහාට ගත්තා නම් ρ2 උක්ත වෙනවා. ඔන්න මේ උක්ත කරගත්ත දෙක මම මේ අසමානතාවයේ වම් පැත්තටයි දකුණු පැත්තටයි දැම්මොත් ρ2ට දෙන්නේ මොකද්ද මම මේකයි උක්ත කරාම එන්නේ කියන්නේ නැහැ. ρ2ට උක්ත කරාම එන්නේ අර අසමානතාවය දෙපැත්තට දාන්න ඕනේ. ρ2ට එන්නේ සිග්මා ඍණ මෙහා මෙහාට ගියා මෙහා මෙහාට එනවා 9යි මෙතන ඊට 1 ඊට 2 නේ මේක ඊට 2 නේ හරි මෙතන v2 නේ 9යි හරිද ඊට 2 ආන්තර වේගය v2 බෙදීම මෙතන මොකද 2යි r වර්ග g හරි ඊට පස්සේ ρ1ට එන එක දාන්න මෙතනට එහා පැත්තට ρ1 උක්ත කරාම සිග්මා ඍණ 9යි ඊට1 v1 යට 2යි r වර්ග g දෙපැත්තේ සිග්මා සිග්මා කැපෙනවානේ අසමානතාවයක් වුණා සමාන පද කැපෙන්නේ ඊට පස්සේ මේ ඍණ අයින් කරගන්න ඍණෙන් වැඩි කරන්න සිග්මා කපලා ඍණෙන් වැඩි කරාම අසමානතාවක ලකුණ මොකද වෙන්නේ මාරු වෙනවා ඒක සමහරවිට මතක නැහැ හරි ඕලෙවල් ගණන් වල ඉගෙන ගන්න යන්නේ පොඩි පන්ති වල ඒවා අසමානතාවයක දෙපැත්තට එකම සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න පුළුවන් සමානයක් කපලා දාන්න පුළුවන් ඍණෙන් වැඩි කරොත් අසමානතාවයක දෙපැත්ත ඍණෙන් වැඩි කරාම ලකුණේ දිශාව මාරු වෙනවා. එතන මේ පැත්තේ 2න් 9යි ඊට 2 r වර්ග මේක ඉන්නේ මේකේ දෙපැත්තෙම 9යි 2 r වර්ග g කැපිලා ගියාම ඉන්නේ මොකද්ද? ඊට 2 v2 කුඩයි ඊට 1 v1. ඉතින් ඕක තමයි උත්තරේට ගන්න වෙන්නේ. මේක ගන්න පැත්ත මාරු කරලා ඉවට කමන්නේ. ඊට 1 v1 එයාගේ විශාල මේව දැම්මක් කමන්නේ. මේක මොකද කියන්නේ? ඊට 2 v2 මේක තමයි ඉතින් ඔතනින් අපිට උත්තරේ ඔබ දෙන්නේ 2. හරි නේද? හරි මම මෙතනින් දුෂ්ටාවිතාවේ මේ බහුවර්ණ ගැටලු 10ක් මේ විභාග ප්‍රශ්න අවුරුදු 10ක සාකච්ඡා කරා. මම ඊළඟ මේ බහුවර්ණ සාකච්ඡා කරන වීඩියෝ එකේ අපි දැන් ප්‍රත්‍යස්ථාවය කරා දුෂ්ටාවිතාවයෙන් දැන් හරි පුස්තිකාතතියේ 2000 ඉඳන් 2010 වෙනකන් ආපු බහුවර්ණ ටික සාකච්ඡා කරන්න මේ ටික බලන්න. අනිවාර්යයෙන් මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කරලා ඉන්න. මුලින් බලලා පස්සේ කරන්න යන්න එපා. තේරුම් නැහැ මුලින් පේපර් එක ලියලා ප්‍රශ්න ටික වර්ගීකරණය කරපු ප්‍රශ්න මේ පොතක් කොහොමද ඔයගොල්ලෝ ගාව ඇති ඒකෙන් ලේසියෙන් කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් යාළුවන්ටත් කියන්න ෂෙයා කරන්න channel එක subscribe කරන්න වීඩියෝස් ටික ඔක්කොම බලන්න ටියුට් ටික දාලා තිනවා ගණන් දාලා තිනවා ඔක්කොම ටික කරන්න. හොඳයි සුබ දවසක් සියලු දෙනාටම